සාදු සිත් පෙරදැරිව තැන්පත්ව සෝදානම් වෙමු. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදෙන්නේ මයෝන් සන්දිල චන්මිත් ලියනගමගේ සිඟිති පුතුගේ උපන්දිනයට සුභාශිංසනය කිරීම සහ පවුලේ මියගිය සැමට පින්පෙත් අනුමෝදන් කිරීමත් සුජීවත්ව වාසය කරන සැමට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවායි ප්‍රාර්ථනා කිරීමත් අරමුණු කොටගෙන බුත්තල කතරගම පාරේ ප්‍රසංජී නිවසේ වෙසෙන කිම්හානි කාංචනා සුජානී යන දියණියන් රජිත මදුශංක පුතා ෂෙනාල් හා මයෝන් මුණුබුරන් සමග ජයදාස ගමගේ සහ සුරංගනී එල්ලාවල මාපියන් විසින් අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරපා ගන්නට යෙදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පඬිත ත්‍රිපිටක ධර්මවේදී හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේව ඊ타මත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතින් ඇරයුම් කරනවා. මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කම්මං භික්ඛවේ වේදිතබ්බං කම්මානං නිධාන සම්භවෝ වේදිතබ්බෝ කම්මානං වේමත්තතා වේදිතබ්බා කම්මානං විපාකෝ වේදිතබ්බෝ කම්ම නිරෝධෝ වේදිතබ්බෝ කම්ම නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බාති. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැම දිනාම අදත් ඊ타ම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ අපට වදාළේ භාවිත සිතක් තුලින් නැගී සිටින්නටයි. යම් වෙලාවක අභාවිත සිතක් නම් තියෙන්නේ, අභාවිත හිත සෑම වෙලාවකම අපි අනතුරේ හෙලනවා. ඒතට අනතුරේ හෙලෙන ශ්‍රාවකයෙක් නොවි භාවිත හිතක් තියාගත්තොත් ඒ භාවිත හිතක් තමයි අපිව සුගතිය කරා ගෙනියන්නේ. භාවිත හිතක් තමයි අවබෝධය කරා ගෙනියන්නේ. එබඳු භාවිත හිතක් ගොඩනගා ගැනීමට තමන්ගේ අභ්‍යන්තර චිත්තසංතානය තුල නිකලෙස් හදමඩලක් ගොඩනගා ගැනීම අතිශය වැදගත්. ඒකට වයස තත්ත්වයේ බලපාන්නේ නැහැ. වියපත් සිතක් තිබුණත්, වියපත් කයක් තිබුණත් සිත සුවපත්ව තියාගන්න පුළුවන් භාවිත හිතක් තියෙන තැනක. ඒ නිසා මේ කාලේ වැඩියෙන් භාවිත හිතක අවශ්‍යතාවය වඩාත් දැනෙන කාලයක තමයි අපි නැවතී සිටින්නේ. බුදුරජාණන් වහන්සේ අපට වදාලා අපේ හිත හදාගන්න ආධ්‍යාත්මික වැඩපිළිවෙල ධර්මයේ තුලින් ගොඩනගා ගන්න ආකාරය. පින්වත්නි, මේ බඳු ධර්මයක් අපට අවශ්‍ය වෙන්නේ මේ ලෝකේ සත්වයේ පුද්ගලයෙක් කියන භාවයන්ගෙන් නිදහස් වීම පිණිසයි. සත්ව පුද්ගල ස්වභාවය තුල අපි අනාථ වෙලා ඉන්නේ. අපි සනාත නැහැ.
සත්වපුද්ගල ස්වභාවයේ තුල පින්වත්නි සක්කාය දිට්ඨිය පවතිනවා. ඇත්තටම මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ලෝකයේ පිළිබඳ සත්වයේ පුද්ගලයෙක් වශයෙන් අපි අල්ලගත්ත නිසාමයි ඉපදෙමින් මැරෙමින් සංසාර ගමනේ ඇවිදින්නේ. ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනේ අවදානම තේරුම් ගත්ත සැබෑ ශ්‍රාවකයෙක් විදියට මේ සත්වපුද්ගල භාවයේ බිඳගෙන ඉස්සරහට යන කෙනාට තමයි සෝතාපන්න ශ්‍රාවක භාවයේ මුණ ගැහෙන්නේ. සකදාගාමී ශ්‍රාවක භාවයේ මුණ ගැහෙන්නේ. අනාගාමී ශ්‍රාවක භාවයේ මුණ ගැහෙන්නේ. අරහත්ත්වයේ මුණ ගැහෙන්නේ. බුදුරජාණන් වහන්සේ අපට වදාලා බොහොම ලස්සන කාරණයක්. උන්වහන්සේ දේශනා කරනවා මේ සත්වයා කියනවා කාටද සත්වයා කියන්නේ. දැන් අපිට හැම වෙලාවකම අපි මේ දේශනාවල නිතර මතක් කරනවා සත්පුද්ගල භාවයක් පවරාගෙන පනවාගෙන වැඩ කරන්න එපා කියලා. ඒතකොට සත්පුද්ගල භාවයකින් මේ ලෝකේ අල්ලන්නේ නැතුව ඉන්නව නම් එයා කොහොමද ලෝකේ දකින්නේ කියලා මේ බුද්ධ දේශනාවල පැහැදිලිව ප්‍රකටව පේන්න තියෙනවා. එක්තරා තැනකදී මේ සත්වයා කියලා කියන්නේ ඇයි කියන එක පිළිබඳ ධර්මයේ සඳහන් වෙනවා. දැන් මේ සත්වයෙක් කියන එක මේක ඇත්තටම මනුස්ස ලෝකේ නෙමෙයි සත්ව ලෝකේනේ. මේ සත්වයා කියන ස්වභාවයේ කෙබඳු එකක්ද කියලා බුද්ධ දේශනාවේ මතුවෙනවා. සත්තෝ සත්තෝති බන්තේ උච්චති කිත්තාවතානු බන්තේ සත්තෝති උච්චති. මේ ස්වාමීනි මේ සත්වයා කියලා කියනවා. මේ සත්වයා කියන්නේ කෙබඳු කෙනෙකුටද කොහොම කෙනෙකුටද මොන වගේ කෙනෙකුටද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. ඒතර බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන ඉලක්කගත පිළිතුරක් ලබා දෙනවා. ඒ තමයි රූපේකෝ රාද යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දි යා තණ්හා తත්‍ර සත්තෝ తත්‍ර විසත්තෝ තස්මා සත්තෝති උච්චති. රාද රූපයේ කෙරෙහි යෝ ඡන්தோ යම් කැමැත්තක් තියනවද යෝ රාගෝ යම් ඇල්මක් තියනවද යා නන්දි යම් සතුටක් තියනවද යා තණ්හා යම් තෘෂ්ණාවක් තියනවද తත්‍ර සත්තෝ එහි ඇලුනේද తත්‍ර විසත්තෝ විශේෂයෙන් ඇලුනේද ඒ නිසා රාද සත්වයා කියලා කියනවා. බලන්න සත්වයා සම්බන්ධ අර්ථ දැක්වීම. අන්න ඒ අදහසින් තමයි අපි කියන්නේ හැම වෙලාවකම සත්ව පුද්ගල භාවයක් පනව ගන්න එපා කියලා. බුදුරජාණන් මතක් කරනවා රූපයේ කෙරෙහි යම් කැමැත්තක්, ඇල්මක්, සතුටක්, තෘෂ්ණාවක් වෙයිද, ඇලීමක් වෙයිද, විශේෂයෙන් ඇලීමක් වෙයිද, ඒ නිසා මහණෙනි සත්වයා කියලා කියනවා. ඒ නිසා සත්වයා කියනවා. ඒකටයි සත්වයා කියන්නේ. මේ විදිහටම රූපය ගැනත් වේදනාව ගැනත් සංඥාව ගැනත් සංකාරය ගැනත් විඥානය ගැනත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. පංචස්කන්ධයේ කෙරෙහි ඡන්දයක්, රාගයක්, නන්දියක්, තණ්හාවක්, විශේෂයෙන්ම ඇල්මක් යම් වෙලාවක පවතිනවා නම් ඒ ඇල්ම පවතින තැනක සත්ව කියන ස්වභාවය පවතිනවා. සත්ව ස්වභාවය ඉක්මවා ගියපු කෙනා තමයි නිකලස් රහතන් වහන්සේ. උන්වහන්සේට මේ ස්කන්ධයන් පිළිබඳ රාගයක් නැහැ, ඡන්දයක් නැහැ, නන්දියකුත් නැහැ, තණ්හාවකුත් නැහැ, ඇලීමකුත් නැහැ, විශේෂයෙන් ඇලීමකුත් නැහැ. ඒ නිසා උන්වහන්සේ නිකලස්. ඒක ලස්සන උපමාවකින් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. මේ ඇත්තටම පින්වත්නි රූප වේදනා සංඥා සංකාර විඥාන කෙරෙහි අපි රාගයක් පවත්වන්නේ, නන්දියක් පවත්වන්නේ, ඡන්දයක් පවත්වන්නේ, තණ්හාවක් පවත්වන්නේ, ඇලීමක්, විශේෂ ඇලීමක් පවත්වන්නේ මේවාගේ යථා ස්වභාවය අපට නොපෙනෙන නිසා. මේවායේ යථා ස්වභාවය අපට දැනෙන්නේ නැති නිසා. ඒකට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ වැලි කෙලියේ සෙල්ලම් කරන පොඩි ළමයෙක් සෙල්ලංගයක් හදාගෙන සෙල්ලම් කරනවලු. එතකොට මේ මැටි වලින් පොඩි ගයක් හදාගෙන සෙල්ලම් කරනකොට මේ මැටි වලින් හදාපු ගෙදරට ඒ දරුවාට පින්වත්නි මේ මැටි වලින් හදාපු ගෙදර කෙරෙහි පහන වූ ආසාවක් තියනවා කියනවා. පහන වූ තෘෂ්ණාවක් තියනවා කියනවා. පහන වූ කැමැත්තක් තියනවා කියනවා. ඒ වගේම පහන වූ විශේෂ ඇල්මක් ඒ පුද්ගලයාට පවතිනවලු. පහන වූ පිපාසයක් පවතිනවලු.
එතකොට පහන වූ පිපාසයක් ඒ ළමයාට පවතිනකොට ඒ ළමයා ටික ටික ලොකු වෙනකොට එයා දැනගන්නවා මේ සෙල්ලංගේක උයනේව කන්න බෑ. මේ සෙල්ලංගේ මං තියාගෙන ඉන්න බෝනික්කට සැබෑවටම පණ නෑ. මේ බෝනික්කා සැබෑවටම කතා බහ කරන සජීවී සත්වයෙක් නෙමෙයි. මේ සෙල්ලංගේ උයන කෝම්පිට්ටු මට අනුභව කරන්න බෑ. මේ සෙල්ලංගේ උයන කෑම බීම මට පරිහරණය කරන්න බෑ. මේ විදියට මේ සෙල්ලංගේක ඇත්ත කතාව මේ ළමයා තේරුම් ගන්නකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒව මේවකෝ රාද තුම්මේහි අන්න ඒ වගේ රාද ඒ විදියට ඒ ළමයා ඒ සෙල්ලංගේ පිළිබඳ අදහස ගන්නකොට දන්නවා සෙල්ලංගේ ඇත්ත කතාව. සෙල්ලංගේ පවතින ඇත්ත කතාව දන්න නිසා යාට ඒ සෙල්ලංගේ කෙරෙහි තෘෂ්ණාවක් උපදින්නේ නැහැ. ආසාවක් උපදින්නේ නැහැ. කැමැත්තක් උපදින්නේ නැහැ. ප්‍රේමයක් උපදින්නේ නැහැ. තණ්හාවක් උපදින්නේ නැහැ. ඒව මේව කෝ රාද තුම්මේවි රූපං විකිරත විධමත විද්ධංසේත විකිලනීයං කරයත තණ්හක්කයාය පටිපජ්ජත. හරි ලස්සන වචන ටිකක්. රාද අන්න ඒ වගේ නුඹලාද රූපය විසුරුවා විනාශ කරව. හරියට පොඩි ළමෙක් සෙල්ලංගේයක් Tamanට ස්ථීර වාසයක් හැටියට පිළිගන්න බෑ කියලා දැනගත්තාම සෙල්ලංගේ කඩලා විසි කරලා දානවා වගේ රාද නුඹලාද රූපං විකිරත රූපය විසුරුවව. විදමත රූපය විනාශ කරව. විද්ධංසේත කඩා බිඳ දමව. විකීලනීයං ක්‍රීඩාවට නුසුදුසු ඌවක් හැටියට තේරුම් ගනිව්. තෘෂ්ණාව විනාශ කරලා දාන්න. එහෙමනම් අපට තේරෙනවා එක දෙයක්. අපි ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් සංසාරයට සමවදින්නේ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන් පිළිබඳ අපි තුල පවතින පහන වූ ආලය නිසා. පහන වූ ඡන්දය නිසා. පහන වූ රාගය නිසා. පහන වූ නන්දිය නිසා. පහන වූ තෘෂ්ණාව නිසා. යම් දවසක ස්කන්ධයන් පිළිබඳ දුරු කරලා දැම්මොත් තණ්හාව දුරු කරලා දැම්මොත් ඒ දුරු කරලා දාපු තැනක සත්ව පුද්ගල භාවයෙන් යාට නිදහස් වෙන්න පුළුවන්. සත්ව පුද්ගල භාවයෙන් නිදහස් වීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේ නමක් මේ අතිශය චමත්කාර ජනක ධර්මය අප කෙරෙහි ඉදිරියේ මතු කොට බෙදා විස්තර කොට පෙන්වා දෙන්නේ. ඒ නිසා මේ බඳු ධර්මයකින් උපකාරය හදා ගන්නවා විනා අපට කළ යුතු කවර දෙයක්වත් නැහැ පින්වත්නි. අවශ්‍ය දෙයක්. සෑම බුද්ධ ශ්‍රාවකයෙක්ම කර්මයේ පිළිබඳ ගැඹුරු නුවණක් හදා ගන්න ඕනේ. ඒ ගැඹුරු නුවණම තමයි මේ පුද්ගලයාගේ හිත නිවනටපත් කරන්නේ. ඒ පුද්ගලයාගේ හිත විසංකාරගත කරන්නේ. ඒ පුද්ගලයාගේ හිත සදාකාලිකවම සුවපත් කරලා දාන්නේ. බුදුරජාණන් වහන්සේ අපට වදාලා මේ අවබෝධයේ පැත්තට හැරෙන ශ්‍රාවකේ කර්මයේ පිළිබඳ අවස්ථා කීපයකදී නුවණ දියුණු කරගන්න ඕනේ. ඒ වගේම ඊටාම සියුම්ව අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. කර්මීය සකස් වීම මත පවතින නාම ධර්මයන්ගේ ක්‍රියාවලිය කෙබඳු වූවක්ද කියලා නුවණක් අපි හදා ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කම්මම් භික්කවේ වේදිතබ්බං. මහණෙනි කර්මය දැනගන්න කියනවා පළවෙනි. කම්මානං නිදාන සම්භවෝ වේදිතබ්බං. කර්මයේ ඇතිවීමට හේතුවක් දැනගන්න කියනවා. කම්මානං වේමත්තතා වේදිතබ්බා. කර්මයේ වෙනසක් දැනගන්න කියනවා. කම්මානං විපාකෝ වේදිතබ්බෝ. කර්මයන්ගේ විපාකයක් දැනගන්න කියනවා. කම්ම නිරෝධෝ වේදිතබ්බෝ. කර්මයේ නැති කිරීම ගැනත් දැනගන්න කියනවා. කම්ම නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බෝ. කර්මයේ නිරුද්ධ කිරීම පිණිස ගමන් කළ යුතු අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් දැනගන්න කියනවා. ඇත්තටම මේ විදියට යම් කෙනෙක් කර්මයේ පිළිබඳ අවස්ථා 6කදී නුවණ පැවැත්වුවොත් ඒ අවස්ථා 6කදී නුවණ පවත්වන ශ්‍රාවකයා ඒකාන්ත වශයෙන් අවබෝධය කරා පැමිණෙනවා. මේ කර්මයේ ක්‍රියාත්මක වෙන විදිය Tamanගේම හදවතින් අපට දැක ගන්න පුළුවන් වුණොත්, Tamanගේම හදවතින් මේ කතාව අපට තේරුම් ගන්න පුළුවන් වුණොත්, ඒ තේරුම් ගත්ත ශ්‍රාවකයා පින්වත්නි එතනම නිවෙනවා.
මේක තමයි සත්වයා ලිහෙන විදිය කියලා එයා දැනගන්නවා. මේක තමයි සත්වයා ලිහෙන විදිය කියලාත් එයා දැනගන්නවා. සත්වයාගේ ගැට ගැසීම පිළිබඳවත් සත්වයාගේ සත්ව ජාලය ලිහා ගැනීම සම්බන්ධවත් ගැඹුරු නුවණක් ඒ පුද්ගලයා තුල පවතිනවා. පින්වත්නි, කම්මං භික්කවේ වේදිතබ්බං කියන එක දැනගන්නකොට මොකද්ද මේ කර්මයේ සම්බන්ධ දැනගන්න තියෙන්නේ? කර්මයේ සම්බන්ධ දැනගන්න තියෙනවා කියන කොටීත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනාවමයි මහණෙනි මම කර්මයේ කියලා කියන්නේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාවමයි කර්මයේ කියලා කියන්නේ. යම් වෙලාවක චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා චේතනා පහල කරගෙන කයෙන්ද වචනයෙන්ද මනසින්ද කර්ම කරනවා නම් එයයි කර්මය. එයයි කර්මය. එතකොට මේ කාරණය බොහොම ගැඹුරුයි. හේතුව තමයි මේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියනකොට මේ චේතනාව පදනම් කරගෙන කර්ම සකස් වීම පිළිබඳ ඉලක්කගත අවබෝධයක් ශ්‍රාවකයා හදා ගන්න ඕන. ඉලක්කගත පැහැදිලි අවබෝධයක් ශ්‍රාවකයා හදා ගන්න ඕන. කොහොමද හදාගන්නේ? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ලෝකේ කර්ම හැදෙන්නේ මෙන්න මේ විදියටයි. ඇසයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වුණාම එතනට කියනවා ස්පර්ශය කියලා. ස්පර්ශ වීම නිසා තමයි ඇහැට රූප පේන මට්ටම ඔබ අත්දකින්නේ. ඇහැට රූප පේන මට්ටම අත්දකින්නේ අයේ අත්දැකීම පදනම් කරගෙන. ඇත්තටම ඇහැට රූප පේනවා නෙමෙයි, ඇහැට වර්ණ සටහන පතිත වෙන්නේ. ඒ වර්ණ සටහන පතිත වීම නිසා අපි ඝන සංඥාවකින් අල්ල ගන්නවා. ඒකත් අවිද්‍යාව නිසා ඇතිවෙන ක්‍රියාවලියක්. අවිද්‍යා සහගත ක්‍රියාවලියක් ඇස ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ඇහි ක්‍රියාත්මක වෙනවා නෙමෙයි, ඇස සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙනවා. ඒත් මේ විදියට ඇස සම්බන්ධ ඇහෙන් රූප දැක්කට පස්සේ ඒ දකින රූපය පිළිබඳ අපි තුල තණ්හාවක් ඇති වෙන්නේ පින්වත්නි ස්වභාවයෙන්ම අපේ හිත තුල කාම ධාතුවක් ක්‍රියාත්මක වන නිසා. කුමක් ක්‍රියාත්මක වන නිසාද? කාම ධාතුවක් ක්‍රියාත්මක වන නිසා. ඒතර කාම ධාතුව කියලා ස්වභාවයක් අපේ හිත තුල ක්‍රියාත්මක වෙනවා. ඒක සංසාරයෙන් පෝෂණය වෙච්ච එකක්. ඒක එකපාරම මෙහිදී වැඩිච්ච එකක් නෙමෙයි. අනාදිමත් කාලයක් තිස්සේ සංසාරයෙන් පෝෂණය වෙච්ච එකක්. සංසාරයෙන් පෝෂණය වෙච්ච කාම ධාතුව නිසා, Tamanගේ හිත තුල ක්‍රියාත්මක වන කාම ධාතුව නිසා. කාම ධාතුව කියන්නේ කාමරාග අනුසය කියලා. අපේ හිත තුල කාමරාග අනුසය පවතින තාක්කල් පින්වත්නි අපිට මේ කාමයන්ගෙන් නිදහස් වෙන්න බෑ. නැවත නැවත යාට භවයක් පැනවෙනවා. අනුසය වශයෙන් පවතින දේවල් අපේ හිත තුල ක්‍රියාත්මක වෙනවා. මේ අනුසය ධර්මයන් අපේ හිත තුල ක්‍රියාත්මක වන නිසා ස්වභාවයෙන්ම පින්වත්නි අපි තුල කාම ධාතුවක් ක්‍රියාත්මකයි. ඒවා පාසල් යවල උගන්වන්න දෙයක් නැහැ. කාමරාගානුසය හිතේ පවතිනවා හරියට මේ නිදාගෙන ඉන්න සතෙක් වගේ. වතුර යට තියෙන මඩ වගේ. වතුර යට මඩ තියෙනකොට ඒ මඩ වතුරත් එක්ක ඕනම වෙලාවක කැළඹුණොත් කවලම් වෙන්න බැරිද? පුළුවන්. අන්න ඒ වගේ අපි මෙහි කැළඹෙන්න ඇස කන නාසය දිවකය මනස හරහා අත්දකින්න ලෝකයේ තුල අපි කැළඹෙන්න පින්වත්නි ඒ කැළඹෙන හැම තැනකදීම පින්වත්නි අපි තුල නිරන්තරයෙන්ම අර අනුසය ධර්මය පෝෂණය වෙනවා. අනුසය ධර්මයේ නැගීගෙන එනවා. අනුසය ධර්මයන් සම්පූර්ණයෙන්ම උදුරලා දාන එක මුදුල් මුල කපලා දැම්මා වගේ තමයි පින්වත්නි අරහත්වේ කියලා කියන්නේ. අනුසය කියන මුදුන් මුල හැම වෙලාවකම මේ පොළොවේ සාරයේ ගහට ඇද දෙනවා. ඉතින් ගහ පෝෂණය වෙනවා. එච්චරයි. මේ අනුසය වශයෙන් අපේ හිත තුල පවතින කාරණා ජීවිතයක් දෙකක් තුනක් ඇතුළත නෙමේ අනමරාග්න කාලයක් ඉපදෙමින් මැරෙමින් ආපු සංසාර ගමනේ පෝෂණය වෙච්ච දේවල්. බොහෝ කාලයක් මේවා අනාදිමත් කාලයක් තිස්සේ පෝෂණය වෙවි ඇවිත් තියෙනවා. එතකොට මේ අනුසය තියෙන තාක් කල් පින්වත්නි ස්වභාවයෙන්ම අපේ හිත තුල කාම ධාතුවක් ක්‍රියාත්මක වෙනවා. කාම ධාතුව කියන ස්වභාවය තිබුණොත් කාම ධාතුව නිසා තමයි පින්වත්නි ඔන්න බලන්න කර්ම හැදෙන විදිය.
කාම ධාතුව කියලා ස්වභාවයක් තියෙනවා. ඒකට උදව් කරන්නේ තමාගේ අභ්‍යන්තරය තුල පවතින කාමරාග අනුසය කියන එක. අනුසය තියෙන තාක්කල් ඉපදෙන්න වෙනවා. කාම ධාතුව තියෙන තාක්කල් එයා තුල කර්ම සකස් වෙනවා. ඔන්න බලන්න කර්ම හැදෙන විදිය. දැන් ඉස්සල්ලා කර්මයේ දැනගන්න කියන පරියාය තුල කොහොමද තිබ්බේ? චේතනහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරගෙන කයෙන් වචනින් මනසින් කරනවා කර්ම කියලා කිව්වා. මේක බුදුරජාණන් වහන්සේගේ කතාව, බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඒතර ಭಾರತයේ හිටපු අයට මේක බොහොම අමුතු කතාවක් වුණා. කර්මයේ සම්බන්ධ ඊටාම සියුම් කියවීමක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. කාම ධාතුව කියලා ස්වභාවයක් හිතේ තියෙන නිසාම පින්වත්නි කාම ධාතු උප්පජ්ජති කාම සංඥා. කාම ධාතුව කියලා ස්වභාවයක් හිත තුල තියෙන නිසා තමයි අපි තුල පින්වත්නි නොඑක් කාම සංඥා පහළ වෙන්නේ. ඇසයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වෙලා ස්පර්ශ වෙනකොට කාම ධාතුවක් ස්වභාව කිය ගන්නකොට ඒ ගන්න කාම සංඥා. සංඥා වශයෙන් අපි ගන්නවා ඇතුළට. නමුත් එහෙම අපි ගත්තට අපි තුල තියෙන කාමරාගානුසය නිසා කාම ධාතුව නිසා අපි එහෙම ගත්තට ඒ ලස්සනයි හොඳයි සැපයි කියන එක ඒ රූපේට අයිති දෙයක්ුත් නෙමෙයි. මොකද ඒක රූපේට අයිති දෙයක් නම් ඒ රූපේ දකින හැමෝටම ලස්සනයි හොඳයි සැපයි සනීපයි කියලා අහුවෙන්න ඕන. නමුත් මේ ලෝකේ සියලු රූප සංඥාවලට සියලු දෙනාටම රාගය උපදින්නේ නැහැ. මේ ලෝකයේ තියෙන සියලු රූප සංඥාවලට හැම දෙනාටම පටිඝය උපදින්නේ නැහැ. ඒක ඊටාම සාපේක්ෂ දෙයක්. ඔබට රාගය උපදිනකොට තවත් කෙනෙකුට සෙනෙහසක් සෙනෙහසත් රාගය තමයි තියෙන්නේ. නමුත් තවත් කෙනෙකුට ගැටුමක් ඇති වෙන්න පුළුවන් පටිඝයක්. ඒ පටිඝය ඇති වෙච්ච කෙනාට පටිඝය ඇති වෙනකොට මේ යාගේ තාත්තට ලස්සන තරුණියක් නම් ඒ තාත්තට නිකන් සෙනෙහසක් අනුකම්පාවක් මගේ දරුවා කියලා හරි සෙනෙහසක් උපදින්න පුළුවන්. අවබෝධයටපත් වෙච්ච කෙනෙකුට නිකම්ම දැකීම් මාත්‍රයක් පමණමයි. අනේ දැකීම් මාත්‍රයක් කියන තැනින් අතහැරලා දාන තැනකට තමයි අපි ක්‍රමානුකූලව හිත පුහුණු කළ යුතු වන්නේ. එහෙම හිත පුහුණු කරන්නයි දැන් අපි මේ උත්සාහ කරමින් ඉන්නේ. එතකොට මේ විදියට කාම සංඥා පහළ වෙනකොට ඒ කාම සංඥාවම නිසා පින්වත්නි කාම සංඥම් පටිච්ච උප්පජ්ජති කාම සංකප්පෝ. කාම සංඥාව නිසාම හිත තුල කාම සංකල්පනා හට ගන්නවා. කාම සංඥාව නිසා හිතේ කාම සංකල්පනා හට ගන්නවා. නොයෙක් කාම සංකල්පනා හට ගන්නවා. ඇත්තටම මේ කාම සංකල්පනා කියලා මෙතන කතා කරන්නේ නොයෙක් සංකාර ඇති වෙන මේ කියන්නේ එක්තරා විදියක පංචස්කන්ධ විභාගයේම තවත් විදියකින්. දැකීම් මාත්‍රය තුලම පංචස්කන්ධයක් ඇති වෙනවනේ. චක්කු විඥානයේ පහළ වෙලා විඥානස්කන්ධයක් අඳුන ගන්නකොට සංඥාස්කන්ධයක් ඊට අනුව හොඳයි කියලා හිතනකොට සැපයි කියලා හිතනකොට වේදනාස්කන්ධයක් ඊට අනුව හිතේ සිතුවිලි ගලන්නේ අන්න ඒ වගේ සිතුවිලි හිතට ගලාගෙන එනවා නොඑක් සංකල්පනා. දැන් බලන්න කාම සංඥම් පටිච්ච උප්පජ්ජති කාම සංකප්පෝ. කාම සංඥා පහළ වෙනකොට ඒ සංඥාවලට අනුව නොඑක් සංකල්ප හිත පැත්තට ඇසහරහා ගලාගෙන එනවා. එහෙම කාම සංකල්පනා ගලාගෙන එනකොට කාම සංකප්පම් පටිච්ච උප්පජ්ජති කාම ඡන්தோ. කාම සංකල්පනාව නිසා එයාගේ හිත තුල පින්වත්නි කාම ඡන්දයක් උපදිනවා. කාම ඡන්දයක් උපදිනවා. කාම ඡන්දය කියන ස්වභාවයේ Tamanගේ හිත තුල උපන්නාට පස්සේ කාම ඡන්දය කියලා කියන්නේ කාමයන් පිළිබඳ කැමැත්තක් හිතේ උපදිනවා. ඒ කාම ඡන්දය කියන ස්වභාවය ඇති වුණාට පස්සේ කාම ඡන්දම් පටිච්ච උප්පජ්ජති කාම පරිලාහෝ. කැමැත්ත හිතේ ඇති වුණාට පස්සේ බරපතලයි තත්ත්වය. මොකද කාමච්ඡන්දේ නිසා ඇතුලේ පිච්චෙන්න පටන් ගන්නවා. දැවිල්ලක් හට ගන්නවා. නැවත ඒ කාමච්ඡන්දේ ගෙනත් දුන්න ඇසහරා රූපය හොයන්න හිතෙනවා. ඒ කාමච්ඡන්දේ පදනම් කරගෙන Tamanගේ ඇතුලේ පිච්චීමක් ඇති වෙනකොට ඒ පිච්චීම නිසාම පින්වත්නි දැන් බලන්න මේක නෙමෙයිද ඇත්තටම වෙන ක්‍රියාවලිය කියලා. මේ කර්මය හැදෙන්නේ මෙන්න මේ විදියටයි. උදාහරණයක් විදියට මරගෙන අපි කතා කරමුකෝ. දැන් තරුණයෙකුට තරුණියක් දකිද්දී නිකන් දැක්කාම ස්පර්ශ වෙනවා. ස්පර්ශ වුණාම ස්පර්ශ කියන්නේ කාරණා තුනක් එකතු වෙන හැද රූපේද ඇහි විඥානයේද තුන එකතු වෙනවා. එකතු වීම නිසා මෙයා තුල
අර ස්වභාවයෙන්ම හිතේ කාම ධාතුවක් පවතිනවනේ. ඒවා උගන්වන්න දෙයක් නැහැනේ. ඒක සංසාරයෙන් පෝෂණය වෙච්ච එකක් නේ. අනුසය වශයෙන් හිතේ බැහැගෙන පවතින తত্ত্বය. ඒ తত্ত্বය නිසාම පින්වත්නි එයා ඇයිගේ ශරීරය හරිම හැඩයි, කොණ්ඩේ හරිම ලස්සනයි. ඒක ඔක්කොම සංඥා ගන්නවා. අන්න බලන්න. කාම ධාතුම් භික්කවේ පටිච්ච උප්පජ්ජති කාම සංඥා. ඔන්න සංඥා ගන්නවා. ඇස් දෙක මෙහෙමයි, කට මෙහෙමයි, නාසය මෙහෙමයි, කොණ්ඩේ මෙහෙමයි, හම මෙහෙමයි කියලා සංඥා ගන්නවා. සංඥා ගත්තට පස්සේ කාම සංඥම් පටිච්ච උප්පජ්ජති කාම සංක ඊට අනුව යාට ගොඩාක් සංකල්ප හිතට ගලාගෙන එනවා. රාගය ගලාගෙන එනවා. ප්‍රේමය ගලාගෙන එනවා. ඒ කාන්තාව නැවත නැවත බලන්න හිතෙනවා. නොඑක් සංකල්ප හිතට ගලාගෙන එනවා. කාම සංකප්පම් පටිච්ච උප්පජ්ජති කාමච්ඡන්தோ. අන්නේ ඒ විදිහට නොඑක් සංකල්ප හිතට ගලාගෙන එනකොට ස්වභාවයෙන්ම යාගේ හිත තුල කාමච්ඡන්දයක් උපදිනවා. ඒ කොණ්ඩෙට, ඒ ඇස් දෙකට, ඒ ශරීරයට, ඒ හමට, ඒ ශරීර අංගෝපාංගවලට එයා තුල පින්වත්නි ඡන්දයක් උපදිනවා. කැමැත්තක් හට ගන්නවා. ඒ කැමැත්ත ඇති වුණාට පස්සේ කාමච්ඡන්දම් පටිච්ච උප්පජ්ජති කාම පරිලාව. කැමැත්ත නිසා අභ්‍යන්තරේ පිච්චෙන්න පටන් ගන්නවා. එයාව හොයන්න හිතෙනවා. එයා පිළිබඳ ගොඩක් දේවල් එයත් එක්ක බොහොම කිට්ටුවෙන් ඉන්න හිතෙනවා. ඒ විදියට හිතෙනකොට ඇතුලේ දැවිල්ලක් හට ගන්නවා. අහිමි වේවි කියලා බියක් ඇති වෙනවා. ඒ ඔක්කොම ඇති වෙන්නේ උප්පජ්ජති කාම පරියේෂණ. පරියේෂණ කියලා කියන්නේ හොයන්න හිතෙනවා. අපි හොඳම කාම පරියේෂකයෝ මෙහෙම හිටියට. සැබෑම ලෝකේ පරියේෂකයෝ විශ්වවිද්‍යාලවල නොව අපි සියලු දෙනාම ලෝකේ හොඳම පරියේෂකයෝ කාම පරියේෂකයෝ. කාම පරියේෂණයක් අට පරියේෂණ කියන්නේ හොයන්න හිතෙනවා. බැඳලාද කියලා බලන්න හිතෙනවා. විවාහකද සස්වාමිකද කියලා බලන්න හිතෙනවා. අස්වාමිකද කියලා හොයන්න හිතෙනවා. දෙමව්පියෝ කවුද කියලා බලන්න හිතෙනවා. ගෙවල් කොහෙද කියලා බලන්න. ආය හම්බ වෙනවා නම් කොහෙදද ආය මුණ ගැහෙන්න පුළුවන් කියලා හිතෙනවා. දැන් බලන්න මේ තරුණීකට මේ තරුණියක් දැකීම නිසාම කාම පරිේශණය හටගන්න විදිය. ඒතර ඔය කාම පරිේශණී විතරක් තිබිලා නවතිනවා නම් කමන්නේ. හොයාගත්තාම හොයපු දේ හම්බුණා කියලා අපිට පැත්තකට වෙන්න පුළුවන්. නමුත් අවුල තියෙන්නේ මෙන්න මේකයි. කාම පරිේශනම් භික්කවේ පරිේශමානෝ ඒ විදියට පින්වත්නි කාම සෙවිල්ල පදනම් කරගෙන කාම සෙවිල්ල සොයමින් සිටින පරියේසමානෝ අසුතවා පුතුග්ජනෝ අශෘතවත් පෘතග්ජනයා කරුණු තුනකින් එතනින් පස්සේ ක්‍රියාත්මක වෙනවා. අන්න ඒකයි අවුල. පරියේසනේවත් වින්දනේවත් නෙමෙයි අවුල. පින්වත්නි අඹ ගහක පළ දරන එක නෙමෙයි ගැටලුව. පළ දැරුවොත් අඹ රසයි තමයි. අඹ ගෙඩියත් හරිම රහයි තමයි. ඒක කනකොටත් හරි වින්දනීයයි තමයි. හැබැයි අඹ ගෙඩිය හැදුනොත් අඹ ගෙඩිය ඇතුලේ අඹ ඇටයකුත් හැදෙනවා. ඒ ඇටය නැවත නැවත ගහක් උපද්දවලා දෙනවා. අන්න ඒකයි අවුල. අඹ ගෙඩි රස විඳීමවත් අඹ ගෙඩියවත් නෙමෙයි අවුල. අඹ ගෙඩිය ඇතුලේ හැදෙන ඇටයයි ගැටලුව. peer ගෙඩියවත් peer ගහේ ගෙඩි හටගත් එකවත් ප්‍රශ්නයක් නෑ. peer ගහේ ගෙඩි හැදුනොත් ගෙඩි අස්සත් හැදෙනවා කියලා අපි අමතක කරන්න නරකයි. මේ විදියට ඒ පුද්ගලයා දිගින් දිගට කාම ධාතුව ඔස්සේම ඇතිවෙච්ච මේ නාම ධර්ම වල ක්‍රියාත්මක වීම නිසා කාම පරියේෂනම් භික්කවේ පරියේෂමානෝ අසුතවා පුතුග්ජනෝ තීනි ඨානේහි මිච්ඡා පටිපජ්ජන කර්ම සකස් වෙන තැන. එතන තමයි කාර්මයේ සකස් වෙන තැන. අන්න ඒකයි බුදුරජාණන් මතක් කළේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි එතකොට මේ චේතනාවම බලන්න මුලින් ඔක්කොම නාම ධර්ම. හොඳට කල්පනා කරලා බලන්න කාම ධාතුව කියන්නේ චේතනාව පදනම් කරගත නාම ධර්මයක්. ඊට පස්සේ කාම සංඥාවත් අතගාලා හොයන්න බෑ ඒකත් නාම ධර්මයක්. ඊට පස්සේ කාම ඡන්දේ කියන්නේත් නාම ධර්මයක්. ඔක්කොම හිතේ ඇති වෙන්නේ. කාම පරිදාහය කියන එකත් නාම ධර්මයක්. කාම පරියේෂණය කියන එකත් නාම ධර්මයක්. මේ ඔක්කොම චේතනාවලට සම්බන්ධයි. චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායන වාචාය මනසා. චේතනා පහල කරගෙන යම් වෙලාවක කයින් වචනෙන් මනසින් කරන ඒවාට කියනවා කර්ම කියලා. කර්ම කියලා කියනවා. මේක තමයි පින්වත්නි සම්පූර්ණයෙන් කර්මය දැනගන්නවා කියන එක ඇස්සේ බුද්ධ ශ්‍රාවකයා දැනගන්න ඕන කතාව. සෑම බුද්ධ ශ්‍රාවකයෙක්ම පින්වත්නි මේ කතාව පිළිබඳ දැනගෙන ඉන්න ඕනේ.
ඊට පස්සේ දැන් මෙතන බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරන්නේ මේ විදියට Taman තුල ඇති වෙන ක්‍රියාවලිය ASCII බැසගන්නේ නැතුව බැඳෙන්නේ නැතුව ඉන්න තැනක තමයි අවබෝධය කියන தത്വයට පත්වීමේ ශ්‍රාවක භාවයේ ගොඩ නැගෙන්නේ කියලා. දැන් බලන්න කම්මම් බික්කවේ වේදිතාබ්බන් කියන පර්යාය කොච්චර ලස්සනට ගැඹුරින් පැහැදිලි කරලා තිනවද? බටහිර ලෝකයකට මෙබඳු දහම් පර්යායක් හොයාගන්න පුළුවන් වේද? හොයාගන්න බෑ. බටහිර ලෝකයට මෙබඳු කතාවක් තේරෙන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කම්මානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ. පින්වත් මහණෙනි, කර්මී නිදාන කියන තුන එකතු වෙච්ච තැන ස්පර්ශය. ස්පර්ශයට ඇහක් තියෙන්න ඕන, රූපයක් තියෙන්න ඕන, චක්කු විඥානයක් තියෙන්න ඕන. ඇසයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වෙච්ච තැනට අපි කියනවා ස්පර්ශය. තින්නං සංගති පස්සෝ කියලා. ඔබට මතක ඇති අර තරුණිය දකින්නකොට ඇසයි තරුණිය කියන රූපයයි ඒ ඔස්සේ ඇතිවෙච්ච හිතයි කියන තුන එකතු වීම නිසා නේද පින්වත්නි එයා තුල සම්පූර්ණයෙන්ම කාමයේ සම්බන්ධ ගැඹුරු ක්‍රියාවලියක් ඇති වුණේ. දැකීම් මාත්‍රය කියලා කියන්නේ ස්පර්ශයට. ඇසීම් මාත්‍රය කියලා කියන්නේ ස්පර්ශයට. දැනීම් මාත්‍රය කියන්නේ ස්පර්ශයට. සිතීම් මාත්‍රය කියන්නේ ස්පර්ශයට. ඇහෙන්නේ, පෙනෙන්නේ, හිතෙන්නේ, දැනෙන්නේ ස්පර්ශ වෙච්ච තැන්වලයි. ස්පර්ශේ නිරුද්ධ වෙනකොට ඇහෙන්නේ නැහැ පින්වත්නි. පේන්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ, හිතෙන්නෙත් නැහැ. මේක ගැඹුරින් තේරුම් ගත්ත කෙනා තමයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේ. නමුත් අද අවාසනාවකට ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෝ හරිම අඩුයි. බණහන බෞද්ධයෝ ගොඩක් ඉන්නවා. බෞද්ධ සන්නාමයේ යටතේ විශාල පිරිසක් ලංකාවේ ඉන්නවා ලක්ෂ ගාණක්. නමුත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයන්ගේ විශාල හිගයක් පවතිනවා. විශාල හිගයක් පවතිනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි මේ කර්මී නිදාන සම්භවය දැනගන්න කියනවා. කර්මී නිදානිය තමයි ස්පර්ශය. පස්සෝ භික්කවේ කම්මානං නිදාන සම්භවෝ. ස්පර්ශයයි කර්මී පසුබිම සම්භවය. ස්පර්ශයයි. ස්පර්ශය නිසා තමයි පින්වත්නි මිනිසු කර්ම කරගන්නේ. ඇස කන නාසය දිවකය මනස පදනම් කරගෙන ස්පර්ශ වෙනකොට ඒ ස්පර්ශ වෙච්ච තැන්වල අවිද්‍යා සහගත ක්‍රියාවලියක් නම් තියෙන්නේ. එයා එතන කර්ම සිද්ධ කරගන්නවා. ඒක පටිච්ච සමුප්පන්නව කිව්වොත් එහෙම පින්වත්නි ඇස කන නාසය දිවකය මනස පදනම් කරගෙන සලායතන 6 නිසා ඒ වගේ ස්පර්ශ වෙනවා. සලායතන පච්චය පස්සෝ. ස්පර්ශ වුණාම ඒවා ඇහෙන් දකින රූප කනින් අහන ශබ්ද විඳිනවා. සැපයි හොඳයි නරකයි කිය විඳිනවා. සැපයි කියනකොට සුඛ වේදනාවක්, නරකයි කියනකොට දුක් වේදනාවක් උපදිනවා. ඒතර මේ විදියට උපදිනකොට පින්වත්නි ඒ සුඛ වේදනාව තුළ අපි දන්නේම නැතුව තව දුරටත් අර ඇතුලේ රාගානුසයම වැඩෙනවා. දුක් වේදනාව තුළ තව දුරටත් හිතේ පටිඝානුසයම වැඩෙනවා. රාගානුසය හෝ පටිඝානුසය ඒ තැන හිතේ එහෙම වර්ධනය වෙනවා. වර්ධනය වෙනකොට පින්වත්නි ඒ වර්ධනය වෙච්ච තැන්වල බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරනවා ඒ පුද්ගලයාගේ වින්දනය පදනම් කරගෙන වේදනා පච්චය තණ්හා විඳින්න දේවල් වලට තණ්හාව ඇති වෙනවා. අර අපි කිව්වේ මුලින්ම ඔබට මතක ඇති පින්වත්නි අපි පැහැදිලි කරා Taman තුල කාම ඡන්දේ ඇති වෙන්නේ නිකම්ම නෙමෙයි කාම සංකල්පනා ඇති වුණාම කාම ඡන්දයක් ඇති වෙනවා කියලා. අන්න ඒ වගේ මෙතන වේදනා පච්චය තණ්හා කියන්නේත් ඒකම තමයි. විඳිනකොට විඳින දේවල් වලට හිතේ කැමැත්තක් තණ්හාවක් උපදිනවා. තණ්හාවත් උපදුනාට පස්සේ තණ්හා පච්චය උපාදාන තණ්හාවල් වලට හිත බැඳෙනවා තව දුරට. බැඳුනාම බැඳිච්ච තැන්වල විපාක පිනිස කර්ම හැදෙනවා. ඒ විපාක පිනිස කර්ම හැදෙන එක තමයි භයානක. එහෙම නැතු රූප බලන එක භයානක නෑ. ශබ්ද අහන එක භයානක නෑ. ගඳ සුවඳ විඳින එක භයානක නෑ. ඒ අත්දකින්න ලෝකයේ තුල උපාදානී වී විපාක පිණිස කර්ම හැදෙන එකයි අවදානම. මොකද කර්මයේ හැදුනොත් ඊට අනුව තමයි ප්‍රතිසන්දිය. එහෙමනම් අපි ස්පර්ශ වුණාමයි කර්ම සිද්ධ වෙන්නේ. මේකේ අවදානම පැහැදිලි වෙනවා ඊළඟට. මොකද්ද? කම්මානං වේමත්තතාවේදි තබ්බා. කර්මී වේමත්තතාවයක් තියෙනවා. මොකද්ද වේමත්තතාවය? වේමත්තතාවය කියන්නේ විවිධත්වය කියන එක. පින්වත්නි මේ කර්මයේ විවිධත්වයක් තියෙනවා. කර්මයේ තුල විවිධත්වයක් තියෙනවා. විවිධත්වය තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා නිරේට ගිහින් විඳින කර්ම තියෙනවා. අන්න අවදානම.
වේමත්තතාවයක් නැතුව ඒකත්වයක් නම් පවතින්නේ අපි ඔක්කොම එකතු වෙලා කර්ම කරගමු. අපිත් උදව් කරන්න. ඒකත්වයක් නේ පවතින්නේ. වේමත්තතාවයක් පවතින්නේ නැත්නම් අපි ඔක්කොම එකතු වෙලා කර්ම කර ඉමු. ගැටලුව තියෙන්නේ ගැටලුව වෙන්නේ පින්වත්නි මේ කර්මයේ තුල පවතින්නේ ඒකත්වයක් නොව විවිධත්වයක්. ඒකට කියනවා වේමත්තතා කියලා. වේමත්තතාවයේ තමයි නිරයට ගිහින් විඳවන කර්ම සිතින් කයෙන් වචනයෙන් සකස් වෙනවා. දැන හෝ නොදැන. තිරිසන් යෝනියේ විඳ යුතු කර්ම සකස් වෙනවා රැස් වෙනවා. പ്രേත විශේෂ විඳ යුතු කර්ම සකස් වෙනවා. මිනිස් ලෝකයේ විඳ යුතු කර්ම සකස් වෙනවා. දිව්‍ය ලෝකයේ විඳ යුතු කර්ම සකස් වෙනවා. මේ විදිහට වේමත්තතාවයක් තියෙන නිසා ඔබත් මමත් අවබෝධයට පිවිසෙනකන් අවදානමකමයි ඉන්නේ. තත්වයේ කුමන තත්වයක් වුණත් අවදානමක ඉන්නේ. ඒ තත්වය මරණයත් එක්ක නිමා වෙනවා. ගොඩනගාගත් තත්වයන් මරණයත් සමග නිමා වෙනවා. ඒ නිමාවීමත් සමගම ඔබේ ජීවිතයේ තුල නිමාවීමත් සමග ඔබේ ජීවිතයේ තුල පින්වත්නි ඔබ කරගත්ත කර්මයේ වේමත්තතාවයට අනුව ඔබේ ප්‍රතිසන්දිය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඔබට බාර කම්ම නිරෝධෝ වේදිතබ්බෝ පින්වත්නි කර්මයේ නිරෝධයක් දැනගන්න ඕන. ස්පර්ශය නිසා නම් කර්මය ඇති වෙන්නේ ස්පර්ශය නිරුද්ධ වී යනකොට කර්මය නිරුද්ධ වෙලා යනවා. අපි ස්පර්ශ වෙච්ච තැන්වල තෘෂ්ණාවෙන් තෙමන නිසා අපිට කර්මයේ නිරෝධය සාක්ෂාත් කරන්න බෑ. අහන දකින දැනෙන හිතෙන දේවල් චන්දරාගයෙන් තෙත් කරන්න නැතුව ඔබට ගනුදෙනු කරන්න පුළුවන්ද? චන්දරාගයෙන් තෙත් කරන්න නැතුව ඔබට ගනුදෙනු කරන්න පුළුවන් නම් ඔබ කර්මයේ නිරෝධය සාක්ෂාත් කරනවා. කර්මයේ නිරෝධය සාක්ෂාත් කරන සැබෑ ශ්‍රාවකයාට නිකම්ම නිරෝධය සාක්ෂාත් කරන්න කිව්වට මදි. කෙනෙක් අහන්න පුළුවන් හොඳයි නිරෝධය සාක්ෂාත් කරන්න ඔබ වහන්සේලා මොනවද කියන්නේ? අපි කියපු දේ අහන්න එපා. භාග්‍යවතුන් වහන්සේ කියපු එක අහන්න. අපි කියපුවා අහන්න ගියාට පස්සේ එක එක ස්වාමීන් වහන්සේලා ගොඩක් කතාන්දර කියාවි. බලන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කම්ම නිරෝධගාමිනී පටිපදාය වේදිතබ්බෝ කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව තමයි මහණෙනි අරියෝ අට්ටංගිකෝ මග්ගෝ සෙය්‍යති දන් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ ආදි වශයෙන් පැහැදිලි වෙන්නේ ඒ කාරණේයි. ඒක තමයි පැහැදිලි වෙන්නේ. එතකොට මේ කාමයන්ගේ යථා ස්වභාවය තේරුම් ගත්ත තැනක ප්‍රතිපදාවක් විදියට අපිට ෂ්ටාංගික මාර්ගය තුල සම්මා දිට්ඨියට එන්නේ. සම්මා දිට්ඨියට ආවට පස්සේ අපිට තේරෙනවා මේ කර්මයේ දායාද කරගෙන කර්මයේ ඥාතිවරයා කරගෙන යන ගමනක් තියෙන්නේ. එතකොට කර්මයේ දායාද කරගෙන කර්මයේ ඥාතිවරයා විදියට මේ ඉදිරියට යන ගමන තුල අපිට නිරන්තරයෙන් කර්ම සකස් වෙනවා නම් මේ කර්ම සකස් වෙච්ච තැන්වල නැවත නැවත විපාක පිණිස කර්ම හැදෙනවා. මේ විදියට දැනගන්නකොට ඒ සුතමේ ඥානයත් එක්ක සම්මා දිට්ඨියක් එනවා. මේක කවුරුත් කරපු එකක් නෙමේ දෙවියන් බඹුන් මරුන් සහිත ලෝට වදාරනවා. මෙන්න මේ විදිහේ කතාවක්. මොකද්ද? උන්වහන්සේ වදාරනවා මේ විදියට කර්ම සකස් වීම පදනම් කරගෙන ඇති වෙන භව ගමන නිමා කර ගන්නවා නම් මේ ලෝකය කෙරෙහි නොයලීමක් නොබැඳීමක් එයා තුල ඇති වෙනො නොයැලෙන්න නොබැඳෙන්න කියලා බණට කිව්වට බෑ. ඒකට ප්‍රතිපදාවක් තියෙනවා. ඒක ඇති වෙන්නේ මෙහෙමයි. ඉද බික්කවේ බික්කුනෝ කාමං මනසිකරෝතෝ කාමේසු චිත්තන්න පක්ඛන්දති පස්න පසීදති න සම්තිට්ඨති න විමුක්ඛති. පින්වත් මහණෙනි නෙක්ඛම්මය මෙනෙහි කරද්දී කාමයන්ගෙන් වෙන්වීම මෙනෙහි කරද්දී ඒ වෙන්වීම මෙනෙහි කරන තැනක එයාගේ හිත පහදිනවා නම් නෙක්ඛම්මේ පැත්තට එයාගේ හිත බර වෙනවා නම් නෙක්ඛම්මේ පැත්තට මෙයාගේ හිත පිහිටනවා නම් නෙක්ඛම්මේ තුල මෙයාගේ හිත බැස ගන්නවා නම් නෙක්ඛම්මේ තුල මෙයාගේ හිත මනාව ගමන් කරනවා නම් එයා කර්මයෙන් මිදෙනවා. කර්මයෙන් මිදෙනවා. කර්මයෙන් මිදුණා කියන්නේ දුකෙන් මිදුණා කියන එකයි. සිතකය වචනේ මුල් කරගෙන යම් කෙනෙක් කර්ම කරනවා නම් ඒ කර්ම කරනවා කියලා කියන්නේ දුක හදා ගන්නවා කියන එකයි. රහතන් වහන්සේට සිතකය වචනේ පදනම් කරගෙන නව කර්ම සකස් වෙන්නේ. දැක්ක තැන අහපු තැන දැනුණු තැන හිතුණු තැන එතනම රහතන් වහන්සේට අතහැරිලා යනවා. එතනම අතහරින්න පුළුවන් හිතක් හදාගත්තට පස්සේ ඒ ජීවිතය තුළ තව දුරටත් විපාක පිණිස කර්ම සකස් වෙන්නේ. කුසල් හෝ අකුසල්. දැන් මිනිස්සු මේ පව ගැනම කතා කරනවා කියලා හිතයි. පව නෙමෙයි පින්වත්නි.
පවද පිනද දෙකම අතහැරලා දාපු තැනක නිවන හම්බ වෙන්නේ අවසානින් නිවන දා අතහැරලා දැමිය යුතුයි. නිවන දා අභිනන්දනය නොකළ යුතුයි. පව අභිනන්දනය නොකර පින අභිනන්දනය කරනවා නම් කටින පින්කම් දානමාන ආදී වැඩියෙන් අභිනන්දනය කරගෙන ඉන්නේ. ඒවා හොඳයි සුගතියේ යයි. හැබැයි යම් කෙනෙක් පින් කරන්නේත් අවිද්‍යාව නිසා කියන එක අමතක කරන්න එපා. අවිජ්ජා පත්‍ය පුඤ්ඤාභි සංඛාරා කියලායි ධර්මයේ කියන්නේ. අවිද්‍යාව නිසාමයි පින් කර කර ඉන්නේ. පින් කරන කෙනා සුගතියේ යයි. සුගතියේ ගිහින් ආයෙත් කර්ම විපවද සියල්ලම අතහැරලා දැමිය යුතුයි. ඒ පින කියන කාරණේ මතත් කර්ම සකස් කරගන්නවා, පව මතත් කර්ම සකස් කරනවා. මේ දෙකම නිරුද්ධ වෙච්ච තැනක තමයි නිර්වාණය නම් වූ හිත විසංකාරගතව සංස්කාරයන්ගෙන් සම්පූර්ණම හිත මිදීමක් දකින්න පුළුවන් වෙන්නේ. අන්න ඒ බඳු මිදීමක් බුදු කෙනෙක් මතු කරන්නේ. එහෙම නැතුව පින් කර කර සුගතියට යන්න පාරක් බුදුරු ගන්නන්නේ නැහැ. සුගතිය කියන එක මහා අරුම පුදුම තැනක් නෙමෙයි පින්වත්නි. පින් කරන කෙනා කොහොමත් සුගතිය පැත්තට යයි. සුගතියේ තුල විශ්මයක් නැහැ. හැබැයි පංචස්කන්ධ ලෝකයෙන් මිදීම නම් වූ නිර්වාණය තුල විශ්මයක් පවතිනවා. හේතුව බුදු කෙනෙක් විතරයි ඒ පණිවිඩය මතු කරන්නේ. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මතුවීම බුද්ධෝත්පාදයේ වනාහි පියාපත් ලැබීමක්. දවසින් දවස ගෙවෙන්නේ බුද්ධෝත්පාදයේ බව අමතක කරන්න එපා. මේ බුද්ධෝත්පාදයේ තුල ධර්ම ප්‍රතිලාභය හදාගෙන සිත්සේ පියාපත් නැති පක්ෂියෙකුට පියාපත් ලැබුණා වගේ අවකාශයේ සැරිසරන්න. එතකොට Tamanගේ ප්‍රඥාවෙන් වින්නි ලෝකේ ප්‍රාර්ථනා කරපු ලෝකේ නොවන බව Tamanගේම හදවතින් දැක ගන්න පුළුවන්. ඒ බඳු දැක්මක් පිණිස අද දේශනා උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේ ලක්ඛණ්ඩ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ආරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත අදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ.